මම පුංචි කතාවක් කියනවා අහගෙන ඉන්න ඕන. නිදහසේ හිතන්න. වාද විවාද කරන්න නෙවෙයි. දිනන්න හරි පරදින්න හරි නෙවෙයි. ගංගාවක් හැදෙන්නේ කොහොමද? ස්කන්ධ මුලකට ඇද හැරෙන ජලය. ඒ ජලය කන්ද ඇතුළට පුරා ගන්නවා. ගස්සේ. අනතුරු කඳු පාමුලින් ලොකු උල්පතකින් එළියට එනවා. රබර ඔක්කොම නැතුව පිරිසුදු ජලය. මේ ආරම්භක උල්පත තියෙන තැන මුල් කොටගෙන තමයි මේ ගඟට නම තියන්නේ. මහවැලි, කැලණි, වලවි, කළු හරි තව ඕන දෙයක් ඒ විදිහට ආරම්භක තැනක් තිබෙනවා. අනතුරුව මේකට අතුරු දියපහරවල් එකතු වෙනවා. තව පුංචි පුංචි දියපහරවල් එකතු වෙනවා. ඇලවැලි එකතු වෙනවා. කුඹුරු මැදින් මේක යනකොට මඩ වතුර එකතු වෙනවා. නගර හරහා ගියොත් එimhe වැසිකිළි වල දෙන කුණුත් එකතු වෙනවා. තව කැලෑ මැදින් යනකොට සත්තු සෑලා කරන දේවල්ත් එකතු වෙනවා. මෙහෙම ගින් තමයි මේක මෝයකින් ගඟට වැටෙන්නේ. මුහුදට වැටෙන්නේ. එතකොට මේ ගඟේ පිරිසුදු ජලය කොහෙද තියෙන්නේ? ගම් මෝයෙන් ඔබට පිරිසුදු ජලය ගන්න පුළුවන්. නම ඒක වුණාට වටපිටාවේ තියෙන සියලු කුණු එකතු කරගෙන තමයි ගම් මෝයකදී සාගරයට එකතු වෙන්නේ. එහෙනම් පිරිසුදු ජලය හොයන්න ඕන නම් ගඟේ නමට අයිති යන්න වෙනවා නේද? මුල් උල්පතද? එතනින් ගත්තොත් දොතක් හරි සම්පූර්ණයෙන්ම ඒ ගඟේම ජලය පිරිසුදු ජලය මොකද පොළොව යටින් මතුවෙච්ච නිසා. ඒ පොළොව අපිරිසුදු කරලා නැත්නම් එහෙන් කොටලා නැතිනම් මොනවාගේම ලස්සනට ගස් තිබෙනවා නම් හොදන යන්නේ නැතුව වතුර යටට බහලා ඊට පස්සේ තමයි මතුවෙන්නේ. මේ මම කියපු ගඟ අවුරුදු 2600 ගණනක් තිස්සේ ඉතිහාසයේ මේ කිඹුල්වත්පුරෙන් පටන් අරගෙන නැත්නම් බුද්ධගයාවෙන් පටන් අරගෙන ඉන්දියාව හරහා ලංකාව ඔස්සේ මේ දක්වා වෙත් තිබෙනවා. මේ ගඟට කොච්චර ගුණ එකතු වෙන්නේ නැද්ද? පළවෙනි සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව, ඊට පස්සේ මහායාන සංගායනාව, චට්ටි සංගායනාව. ලංකාවේ ඉන්දියාවෙන් ලංකාවට, ලංකාවෙන් බුරුමයට, බුරුමෙන් ලංකාවට. වේපුල්ල මහත්තත් කියන අර්ථයේ උගතුන් බහුල වෙලා ලියන පොත්පත්. ඒවා ඔස්සේ අද ජීවිත 5ක් විතර කියවනකම් කියලා කරන්න බැරි තරමට බුදු සමය පොත්පත් තියෙනවා. මේ ඔක්කොම කියවලද බොයි බුදු ධර්ම හොයන්නේ යන්නේ. ඒ නිසා මෙතෙක් මේ ගමනේ වාද විවාදات එක්කලා තියෙන අතීතය පෙළබැලුවොත් ඔබට බුදු සමය ගැඹුර හොයන්න හම් වෙන්නේ අද තියෙන්නේ මඩ කලවම් වෙච්ච. පැසිකිලි කලවම් වෙච්ච ඒවා. වෙනත් ඒවාෙන් එකතු වෙච්ච ජලය අපරිසුදු ජලය නම තිබුණාට බුද්ධ ආගම කියන නම තිබුණාට එහෙනම් සැබෑ පිරිසුදු ජලය හොයන්න කොහෙටද යන්නේ? ගඟ මුලට යනවා වගේ මුල් බුදු සමයට යන්න ඕන. මුල් බුදු සමය අතීතය ඔබට හිතෙන්නේ නැද්ද? කොහොමද වුනේ කියලා? සාමාන්‍යයෙන් අපට ඔය සූත්‍ර දේශනාවල තියෙන කරුණු අනුව තමයි බුද්ධ චරිතයක් එහෙම නැත්නම් බුද්ධාගම පොතක් වලට හදලා දීලා තියෙන්නේ. ඒ සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් වරන් තියෙන්නේ. එතකොට සත්‍ය ගවේෂකින් ගොඩක් හිටියා. නමුත් ඔවුන් සියලු දෙනාට නම් තිබුවේ අත්කලමතාන යෝගින් කියලා. කැලේට ගියාය. ගෙදර ඇයට නම් තිබුවේ කාමසුකල්ලිකාන යෝගින්. මේ දෙක අත්හරින්න ඕන දුකින් මිදෙන්න නම් මේ දෙකේ අත්හරින්න ඕන අංගයක් වශයෙන් තමයි මංගල ධර්ම දේශනාවේදී දේශනා කරන්නේ. මංගල ධර්ම දේශනාව සහ අනත්ත ලක්ෂණ සූත්‍රය තමයි මුලින්ම දේශනා කරපු දේශනා දෙක වශයෙන් අපි අහලා තියෙන්නේ. අනත්ත ලක්ෂණ සූත්‍රය අසා පස්සකතාවසෝ රහත්තිය කියලා තියෙනවා. දැන් ඔබ දැක්කද මුහුදු සමය? ගංගාවේ පුංචි වතුර ටික දැක්කද? එතනින් එහාට දේශනා කරපු මොන සූත්‍රයක්වත් තිබුණ නැතුවට අවශ්‍ය
දුකින් මිදීමට අවශ්‍ය ධර්මය නැත්නම් අභිධර්මයේ තිබුණ නිසා නේද මේ සූත්‍ර දේශනා දෙක තුලින් උන්ට සත්‍ය අවබෝධ. අනතුරුව ඒ පුද්ගලයාට ගැළපෙන ආකාරයෙන් තථාගතයන් වහන්සේ වටහාගත්ත දේ ත්‍රිලක්ෂණය ඔස්සේ චතුස්සත්‍ය ඔස්සේ පටිච්චසමුප්පාද නිරෝධය ඔස්සේ කර්මක්ෂය කිරීමේ කර්මය ඔස්සේ සතර සතිපට්ඨානෙ ඔස්සේ උජ්ජංග ඔස්සේ සහ මරණ සතිය ඔස්සේ දේශනා කරනවා. ඔබ මේ ඔක්කොම ඉස්කෝලේ ගියා නම් හරි පිරිවෙන් ගියා නම් හරි පාඩම් කරන්න ඇති. වචන ටික පාඩම් කරන්න. වචන මොනවා පාඩම් කරගත්තත් වැඩක් වෙන්නේ. ඔය එක දෙයක් තේරුම් ගන්න. ඔය ඔක්කොගෙම කෙරෙන එක දෙයක්. එකකින් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඒ අනිත් කාරණා එක කෙරෙනවා. නමුත් අපට අද වෙලා තියෙන දෙයක නෙමෙයි. අපට අද වෙලා තියෙන්නේ අනිකුත් විෂය ධාරාවන් ඔක්කොම කටපාඩම් කරන්න දීලා තියෙන්නේ. කටපාඩම් කරලා උත්තර ලියන්න. දැනුමට. සමස්තයම දැනුම. ඒ නිසා අපි බුදුදහමත් දැනුමෙන් එකතු කරගත්තාම හරියයි කියලා ඒකත් පාඩම් කරනවා ලියනවා කියනවා පොත් ගාක් පාඩම් කරනවා. කවදාවත් මේක දැනුවෙන් කරන්න බෑ. දැනුම උපයෝගී වෙන්න පුළුවන් එක දැනුමක් නෙමෙයි දැක්මක්. මෙච්චර ගොඩාක් මේකේ නෑ. ඉතින් අර පළවෙනි සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව උතුම් බහුල වීම, මහායාන හීනයාන දෙකට බෙදීම, සර්වාස්තිවාදීන්ගේ අභිධර්මයේ, සාරිපුත්ත අභිධර්මයේ, ථෙරවාදී අභිධර්මයේ, ථෙරවාද අභිධර්ම කොටස් තුනකට බෙදීම ඔස්සේ තමයි මේ ඇවිත් තියෙන්නේ. අනතුරු අටුවා ටීකා ටිප්පණි ලියලා තිබෙනවා. මම නම් හිතන්නේ බුදු සමයට අටුවාවක් ලියන්න වඩාත්ම ගැළපෙන රහතන් වහන්සේ. මොකද උන්වහන්සේට මේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා. මුතග්ජන කාටවත් නම් අටුවා ලියන්න බෑ කියලා මම කල්පනා කරන්නේ. අපට තියෙනවා මහා පච්චරේ ඉඳලා කුරුන්දි අටුවාවේ ඉඳලා කියන්න බැරි තරම් අටුවා. ආත්ම 3ක් යනවා කියව එකනේ බුදු සමය කියවන්න. ඒ වුණාට සුනීත වෙන කෙනෙකුට ඔය කසර කද අයින් කරලා එනවනම් බුදු සසුනට ඇතුල් වෙන්න පුළුවන් කියලා. අඟුලිමාල වෙන කෙනෙකුට මම නතර වෙලා ඉන්නේ නොබත් නතර වෙන්න කිව්වා. ඔබ දන්නවද මේ වචනවල මේ අර්ථය තියෙනවා? එනිසා මේ කතන්දරේ මම කිව්වේ මොකක් නිකන් නෙවෙයි. ජීවිතයේ අවුරුදු 65ක් ඉවර කරලා පැවිද්දේ අවුරුදු 40ක් ගත කරලා ඒක 25ක් විතර ත්‍රිපිටකයේ ඔක්කොම ටික කියවලා හොයලා බලලා සූත්‍ර දේශනා ගලපලා ඔබට මේ කතාව ලේසි කරලා දෙන්න. කෙනෙක් වෙන්න ඕන දේ දැනගන්න ඕන. බුදු සමයෙන් වෙන්න ඕන දේ දැනගන්න ඕන. ඊට පස්සේ වෙන්න ඕන දේ කරන්න ඕන. බුදු සමය නොතේරෙන තාක්කල් වෙන්න ඕන දේ නෙවෙයි කරන්නේ. සසර ඇවිදින්න කාරණා එකතු කරන එක. පවෙන් පෙනෙන ධානයෙන් සසර ඇවිදින්න කාරණා එකතු කරන සසර ගමනක් හදා ගන්නව වරුණාම සසරින් මිදෙන්නට පෘථග්ජන කාටවත් ඕන. එබැවින් මේක හොයාන යනකොට මම අර ඔබට මතක් කළානේ මං මුල් ධර්ම දේශනාව අත්හරිත අන්ත දෙක සමග චතුස්සත්‍ය. දෙවෙනි ධර්ම දේශනාව පංචස්කන්ධය අනාත්මය. ඒ පංචස්කන්ධය අනාත්මය දේශනා කරන්න ඕනේ. සත්‍ය පංචස්කන්ධයේ ආත්මය තුල අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදිමින් සසරක් හදාන හිටපු නිසා. එහෙනම් පංචස්කන්ධය අනාත්මයම තේරුම් අරන් අරවණේ කරන්න පුළුවන් නම් බුදුදහම ඔක්කොම දැනගන්නවා වෙනවනේ. මම කිව්වොත් පංචස්කන්ධය අනාත්මය බුදු සමය අභිධර්මයේ කියලා. ඔබ එකඟ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔබට තියෙනවා පළවෙනි ධර්ම සංගායනාවේ ධර්ම විනය විතරයි සංගායනා වුණේ කියලා ඉතිහාසයක්. දෙවෙනි සංගායනාවේදී ධර්ම විනය සංගායනා වුණා කියලා ඉතිහාසයක් තියෙනවා. ඒ වුණාට ත්‍රිපිටකය සම්පූර්ණයි කියලා මහත් උජාරුවෙන් කියනවා.
තුන්වෙනි සංගායනාවේදී තමයි ත්‍රිපිටකය සම්පූර්ණ. මට තේරෙන්නේ නැතිව තමයි මේවා. ත්‍රිපිටකය සම්පූර්ණ කරන බුදුරජාණන් වහන්සේලා ලෝකෙනෙක් හිටියා තුන්වෙනි සංගායනාවට එනකොට. බුදුවරු ගැන කතා කරන්නේ ඒ ස්වාක්කාත කියලා. සතරමක සතර ඵලයන්ගෙන් නිර්වාණ සැපයට පැමිණීමට සියල්ලෙන් සම්පූර්ණ සාන්ත දහම දසු බැවින්. ඉතුරු කරන්නේ නැහැ කාටවත් කැලි දාන්න අය. එනිසා ඒ පළවෙනි දෙවෙනි සංගායනා දෙක තුල අභිධර්මයේ තිබුණා. හැබැයි තුන්වෙනි සංගායනා එකතු කරගත්ත චිත්තජයසික රූප නිබ්බාන තිබුණේ නැහැ. මතක තබා ගන්න. මම මේකට කියන්නම් මෙහෙම. සින්සපා උදාහරණය කියන එක ඔබ දන්නවද? සින්සපා කියන්නේ ඇක්ටීරියා කොළවල. ඇක්ටීරියා වනේ වාසය කරන බුදුරජාණන් වහන්සේ අතට ඇක්ටීරියා කොළ මිටක් ගන්නවා. අරගෙන භික්ෂුන් වහන්සේලා විමසනවා. මේ වනාන්තරයේ තියෙන ඇක්ටීරියා කොළද වැඩි? මගේ අතේ තියෙන ඇක්ටීරියා කොළද වැඩි? ස්වාමීනි අතේ මොන කොළ ටිකක්ද තියෙන්නේ? නොසලකා හරින්න තරම් වටිනවා වනාන්තරයේ තියෙන ඇක්ටීරියා කොළ දිහා බැලුවම කියලා. මේ උපමාව මොකටද දේශනා කළේ? අන්න ඒ වගේ තමයි මහන්නේ මම දෙසූ දහම ඇක්ටීරියා කොළ වගේ නොදෙසූ දහම් වනාන්තරයේ තියෙන කොළ වගේ. ඒවා නොදෙසුවේ ඒවා දුකින් මිදීමට අවශ්‍ය නැති නිසා කියලා. ඒනට ඕක වැරදි පැත්තට හදාගත්ත උපාසකම්මලත් අපේ රටේ ඉන්නවා. විශේෂයෙන් කුරුණෑගල පැත්තේ. ඔය අද සෝවාන් නැත්තේ නොදෙසූ දහම් ටික එළියුනේ නැති හින්දා. සර්පය වැරදි පැත්තෙන් අල්ලනවා කියන්නේ ඒකනේ. තථාගතයන් වහන්සේම වදාරනවා දේව දේශනා කළේ නැත්තේ ඒවා දුකින් මිදීමට අවශ්‍ය නැති නිසා කියලා. එහෙනම් අවශ්‍ය ටික දේශනා කරලා තියෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද මේ බුද්ධ ශ්‍රාවක ආර්ය ශ්‍රාවකින්ගෙන් පස්සට පොත්පත් ලියපු ඔක්කොම එක එක්කෙනාට හිතෙන හැටියට නොදෙසූ ධම්ම මේ එකතු කරලා තියෙන්නේ කියලා. ඒක දැනුමට එකතු කරගන්න පුළුවන්, බැලුවම හරි වගේ වෙන්න පුළුවන්. නමුත් දුකින් මිදීමට අවශ්‍ය නැහැ. ඔබ දන්නවද මේ රටේ හිටියා වියතුන් දෙදෙනෙක් ගිහිසා පැවිදි. එක්කෙනෙකුට කියන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ හිටපු බෞද්ධ දර්ශනය පිළිබඳ එකම ගිහි මහාචාර්යවරයා. මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න. ඔබ දන්නවද මෑතදී අපත් වුණා භාෂා කීපයක් දැනගෙන හිටපු පඬිවරයෙක් අගමහා පඬිත බලංගොඩ ආනන්ද මෛත්‍රී. මේ වියතුන් උගතුන් දෙදෙනාගේ අදහස් ඔබ කියවලා තියෙනවද? ආනන්ද මෛත්‍රී නාහිමියන් කියනවා මහායාන තුල චිත්තචෛතසික ගණන් කරන අභිධර්මයක් අපිට නැහැ. මේ චිත්තචෛතසික ගණන් කරන්න ගිහිල්ලා අපිට සැබෑ අභිධර්මේ නැති වුණා. මම නෙමෙයි කියන්නේ. මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න සූරීන් කියනවා මේ චිත්තචෛතසික ගණන් කරලා නම් මේ මානසික කිසිවක් වෙනසක් කවදාවත් වෙනසක් වුණේ නැහැ. ඔබටත් මේක වෙන්නේ නැහැ කියලා. මේ අදහස් දෙක මම ඉදිරිපත් කළේ වියතුන්ගේ අදහස් දෙකක් විදිහට. මේවා නිසා නෙමෙයි අපි මේ ප්‍රතික්ෂේප කළ යුත්තක් ප්‍රතික්ෂේප කරන්න නිසා පිළිගත් යුත්ත පිළිගන්නේ. අනුගමනීය ප්‍රතිපදාවට ගිහින් බැලුවම අර ගංගාව පරණ වෙන්න ඈතට යන්න එකට එකතු වෙන බඩ වතුර බොර වතුර වැසිකිලි කුඩු කාන පැඩි එකකින් හොයන්න බෑ. ඒ නිසා මම වෙන අටුවාවක් හඳුන්වා දෙන්නම් ඔබට. පොත්පත් නෙමෙයි. තථාගත බුදු පියාණන් වහන්සේ සොකේ ධර්ම දේශනා කිරීම සඳහා අටුවාවක් පාවිච්චි කළා. ඒක තල් කොලත් නෙමෙයි, පොල් කොලත් නෙමෙයි, කඩදාසිත් නෙමෙයි. අන්නේ අටුවාවේ ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තාම උන්වහන්සේට ඒක දැස බලාගෙන පැවැත්ම සහ නැවැත්ම දේශනා කරන්න පුළුවන්. මුළු සූත්‍ර දේශනාව, මුළු ගාථා සියල්ලම පැවැත්ම සහ නැවැත්ම දේශනා කරන්නේ. ඒයි පැවැත්ම දේශනා කරන්න ඕනේ. මිනිසුන් පැවැත්මට අහු වෙලා හිටපු නිසා. පැවැත්මට අහු වෙලා ඉන්න නිසා බුදු පියාණන් වහන්සේ පැවැත්ම සිදුවෙන ආකාරය ශාස්ත්‍රීයව පෙන්වලා දෙනවා. පැවැත්ම තුළ අනිවාර්යෙන් දුක. මොකද තමන් හදාගත්ත දුකට අහු වෙලා ඉන්නේ. එවිට උන්ට නැවැත්ම ඕන වෙනවා. මම ඔය කියලා දෙනවා. එහෙමනම් අපට අපමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදම් කියන පද දෙක ගත්තොත් මේ දෙකේ අවශ්‍ය ධර්මයේ තියෙනවා. යංකෝ බික්කේ අනුසේත තේන සංකං ගච්ඡති
යන් නානුසේති නමීයද නතේන සංකන්දච්චති කියලා ගත්තොත් මේ පද දෙකේ පැවැත්ම සහ නැවැත්ම තියෙනවා. පරිහාන ධම්මං ඔබික්ඛවේ දේසිස්සාමි අපරිහාන ධම්මංච. මේ දෙකේ තියෙන්න ඕන පැවැත්ම සහ නැවැත්ම. හැම තැනකදීම තථාගත බුදු පියාණන් වහන්සේ ওই කාරණේමයි පැහැදිලි කරලා තියෙන්නේ. මේකට ලස්සන ගාථා පදයක් තියෙනවා. ඔබ දන්න දෙයක් මේක. හැබැයි ඔබ දන්නේ සිත සාන්තිය කිව්වහම සිතක් සැලසෙන ගාථාවක් කියලා විතරයි. අතුලත් පයිල බලන්න. වනප්ප කුම්බේ යථාපුස්සිතග්ගේ යනප්ප වනප්ප ගුම්බේ යථාපුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ තතූපමං ධම්ම වරං අදේශයි. ඒ බඳු උපමා ඇති ධර්මයක් දේශනා කළාලු. ඒ ಭಾರತ සමාජයේ මොහොතේ වන සමූහය ගිම්හාන මාසේ පළවෙනි යෝගයේ හැම ගහක්ම පුස්සිත අග්ග මල් පිපුණ අග එක ගහකවත් එතකොට අර මල් පිපෙන කාලේට හැම ගහෙම ඒ පාටින් ඒ මල් පිරීලා යනවා. එතකොට ගිම්හාන මාසේ පටවෝගේ හැම ගහකම පිපුණ මල් අග ඇති මල් අගක් ඇති ගස්සේ එබඳු උපමාවක ධමයක් දේශනා කළයි කියලා තියෙනවා. එහෙනම් ඒ ගස් වලට උපමා කරගන්න සූත්‍ර දේශනා. ඒ හැම සූත්‍රයකම සදහම් මල් තියෙනවා. නෙලා ගන්න ඕන. එකකින් නෙලා ගත්තම ඇති. බහුසුතභාවය වන නිසා දේශනා කරන්න දේශකින් මහන්සලට උඟක් වුණ උනාට අනුගමනීය ප්‍රතිපදාවට එකකින් ගත්තම ඇති. ඒක තේරුම් ගන්න ඕන. උන්වහන්සේට එහෙම කරන්න උනේ අවුරුදු 35 80 දක්වා එකම කිව්වහම විචිත්තත්වයක් නැහැ. ඒ පුද්ගලයාගේ දැනුමට ඔහු දන්න උදාහරණ වලට ඔහුට පේන දේවල් වලට ආශ්‍රයෙන් මේ පැවැත්ම සහ නැවැත්ම විග්‍රහ කරන එකමයි උන්වහන්සේ කරලා තිබෙන්නේ. නමුත් පැවැත්ම වචනෙන් විග්‍රහ කරන්න පුළුවන් නැවැත්මට අවශ්‍ය තැනට වචන දාන්න බෑ. එනිසා ඒක මාර්ගෝපදේශකයක්. ඊතලයක්. සාමාන්‍ය ඊතලයකින් දිශාව පෙන්නනවානේ. ගඟට යන දිශාව කියලා ඊතලයක් ගහනවා. ඊතලෙ ගඟ නැහැ. නමුත් ඊතලෙ ඔස්සේ ගියාම ගඟ හමු වෙනවා. උත්සව පාත්වන ස්ථානයට කියලා පාරේ ඊතල පෙලක් ගහලා දෙනොත් එහෙනම් ඊතලයේ උත්සව පාත්වන ස්ථානේ නැහැ. නමුත් ඊතල ඔස්සේ ගියාම උත්සව ස්ථානේ හමු වෙනවා. ඒ නිසා මේ තුම්හේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. තථාගතවරු මාර්ගෝපදේශකවරු. ඒ සූත්‍ර දේශනා කියන්නේ මාර්ගෝපදේශය. අපි අනුගමනය කරන්න ඕන. ඒ නිසා නිවැරදිම ක්‍රමය තථාගතයන් වහන්සේ ජීවත්ව සිටියේ කාලයේදී මුල් ධර්ම දේශනාවේ දෙකේ නැත්තම් පළවෙනි දෙවෙනි සංගායනාවල තිබුණා වූ දේ තමයි සැබෑ අභිධර්මය. අර එකතු කරපුවා පස්සේ කාලයක දේශනා කරන දසූදහම් ඇත්ත වගේ පෙනුනට වියතුන් පහළ වෙලා පු탁ජන වියතුන් ඒවා ශාස්ත්‍රීය වශයෙන් විග්‍රහ කරලා අර සිදුවීමම ආපහු විග්‍රහ කරන්නේ. දැන් ඔවුන් විග්‍රහ කරන්න පෙරත් පව් සිද්ධ වුණොත් පින් සිද්ධ වුණොත් දානපල් සිද්ධ වුණොත් අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදින්න වෙලා හිටිය සත්වයින්ට. මෙයා මේ පව් සිද්ධ වෙලා අපාය යන හැටි පින් සිද්ධ වෙලා දිව්‍ය ලෝකේ යන හැටි බඹලෝ යන හැටි විග්‍රහ කරනවා ආපහු. සිත් ටිකක් හදලා. ඒක පාඩම් කරගත්තයි කියලා දුකින් මිදෙනවද කවුරු? නෑ. ඉතිහාසයේ තියෙන හාමුදුරුවෝ අතර විවාදයක්. ඔය ඒකට හේතුව ඔය අභිධර්මයේ පිළිබඳ අවුල. සරියුත් මහ රහතන් වහන්සේට දේශනා කරපු එකට සාරිපුත්ත අභිධර්මය කියලා අර බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට බහැලා ඒක සිත් 100යි කියලා කිව්වා. සර්වස්ත්‍රිවාදීන් සිත් 75ක අභිධර්මයක් පාවිච්චි කරනවා. ථෙරවාදීන් සිත් 89ක අභිධර්මයක් පාවිච්චි කරනවා. දැන් කෝකද හරි? අර එක එක්කෙනාට පේන්නේ හැටි. එනිසා මේ වර්තමානයේ නැමැති ගංගාවේ තියෙන මේ මඩවලවල් ඔස්සර රිංගලා ඔබට සත්‍ය හොයන්න හමු වෙන්නේ නැහැ. යන්න අතීතයට මුල් බුදු සමයට. මුල් බුදු සමයේ නැති බොහෝ දේවල් වර්තමාන පොත්පත් ලියපු ඇලියලා තියෙනවා. රටේ වියතුන් න්‍යාය කියා ගන්නා උගතින් න්‍යාය කියන ප්‍රසිද්ධ අය. ඒ අදහස් මුල් බුදු සමයට ගැලපෙන්නේ නැහැ.
ඔවුන් උගතුන් වුණා කියලා අපිට කරන්න දෙයක් නැහැ. මොකද තථාගතයන් වහන්සේලා තථාගත ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති අය. නම් අපිට පංචස්කන්ධය තේරුම් ගන්න පුළුවන් නම් ඒක පොතේ නෙමෙයි තියෙන්නේ. ඔබ ළඟ. හරියට තේරුම් ගන්න ඕනේ. ඉස්කෝලේ පොතෙන් උගන්වන ආවචන පහ නෙමෙයි. අන්නේ පංචස්කන්ධය හරියට තේරුම් ගත්තාම ඔබට තේරෙවි පංචස්කන්ධයේ ආත්මය තුල තමයි පව් සිද්ධ වෙන්නේ, පින් සිද්ධ වෙන්නේ, ධානය උදා සිද්ධ වෙන්නේ, හේවත් සතර ගමන ඇවිදිල්ල සිද්ධ වෙන්නේ. ඒ ඔබේ අටුවාව. ඒ අටුවාව ලෙහන්න වෙනවා. ඒ ඔක්කොම නවත්තන්න. පංචස්කන්ධය ආත්මකට ගැනීම වෙනකොට පංචස්කන්ධය අනාත්මය බුදුන් වහන්සේ දේශනා කළා අන්න. ඒකයි අර දෙවෙනි ධර්ම දේශනාවේදීම ඔබ කරන්න ඕනන්නේ. ගෙදර හිටපු අය පව් වලින් පංචස්කන්ධය ආත්ම කරන් හිටියා. පිනට නැඹුරුන අය පින් වලින් පංචස්කන්ධය ආත්ම කරන් හිටියා. පස්සගතවසන් ධාන වලින් පංචස්කන්ධය ආත්ම කරන් හිටියා. සසර ඇවිදින්න පාරවල් හදන් හිටියා වරුණාම සෝවාන් ආදී මාර්ගඵල ආරි සත්‍ය අවබෝධයක් මොකක්වත් නැහැ. ඒ නිසා පංචස්කන්ධයේ ආත්මය තුල සසර ගමන තිබෙනවා කියලා තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රයන්ට පංචස්කන්ධයේ අනාත්මය දේශනා කළා. ඔන්න ගඟේ මුල තියෙන වතුර. අති පිරිසිදුයි. පාවිච්චි කරන්න පුළුවන්. බොහොම ටිකයිනේ. වැවක් පුරවන්න තරම් නැහැ. මොහොත පුරවන්න තරම් ඇත්තේ නැහැ. අපි උල්පතක මුලින් එන්නේ බොහොම ටිකයි. ඒ ටික ඔබට යොදාගෙන බලපුවම ඔබ පංචස්කන්ධයේ ආත්මය තුළ සතර ඇවිදින් ඉන්න බව. තව යන්නට ඉනිමන් තනන බව තේරෙවි. හැබැයි දුකම අනුභව කරන්න එතකොට වෙනත් කොහෙවත් ගින් ගැලවෙන්න පාරක් කියලා දෙන ආගමක් නැහැ, රටක් නැහැ, ලෝකයක් නැහැ. මිනිසත් බව ලැබුව මිනිසාට බුද්ධෝත්පාදයක් තුළ සදහම් හමුවීම කියන්නේ පංචස්කන්ධයේ ආත්මය අනාත්මය තේරෙනවට. ආත්මය තුළ දුක තියෙන බව සහ ආත්මය කියන්නේ මේ ජීවිතය කියන එක නේ මතක තබා ගන්න. වචන වලට ගැඹුරු අර්ථ තියෙනවා. ආත්මය තුළ දුක තිබෙන බැවින් අනාත්මයෙන් දුකින් මිදෙන්න පුළුවන්. ඒ තමයි දිට ධම්මපරියාය. නිසා මේවත් එක්කලා අදහස් මතිමතාන්තර දරන අය රුද්ධ වෙන්න පුළුවන්, අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. අදහස් ඉදිරිපත් කළාට කමක් නැහැ. විවාදයක් නෑ මට. මින් පෙරත් කවුද මන් දන්නේ යම් කෙනෙක් වෙයි මම ඉදිරිපත් කරපු කාරණයක් සම්බන්ධයෙන් ආපහු කතා කරන්න පටන් ගන්න තිබුණා. මම නිහඬව හිටියේ මට වාද විවාද කරන්න ඕනේ නැති නිසා, අදිනන්න ඕනේ නැති නිසා. ඇත්තනම් පිළිගන්න නැත්නම් අතහැරලා දාපම ඉවරයි. මොකද අපි හදාගත්ත වැරැද්දක් තුල ඉඳගෙන වාද කරලා හරියන්නේ නැහැනේ. සිත අපිරිසුදු වෙන්නේ කොහොමද කියලා තේරෙවි එතකොට. පංචස්කන්ධය ආත්මය තුල සිත දුකටපත් වෙනවා. ඒක අයින් කරන මාර්ගය ගත්තාම සිත පිරිසුදු වෙන බව තේරෙවි. එතකොට චිත්ත සංකේසා භික්ඛවේ සත්තා සංකිලිස්සanti චිත්තෝ දානා විසුද්ධාන්ති. ඔය දෙකනේ. ඒ දෙකේ තියෙන්නේ තොදුත් සම්පරියාය. එනිසා මේ මුල් බුදු සමෙන් උගන්වන කාරණේ තේරුම් අරන් බන ටිකක්කින් ඔක්කොම තේරුම් අරගෙන ඊට පස්සේ සිත නිවා ගන්නට උත්සාහ කරන්න. ඒ තමයි ලෝකේ සැප ලබන මඟ. ඔබ හොයන සැප සැබෑවටම ලබන මඟ. ධම්මැස පාදා ගන්නට මේ කරුණ පැහැදිලි කිරීම හේතු වාසනාව වේවා යන්න මගේ ප්‍රාර්ථනාවයි.